වනිවතාවේ එන්න කලින් මම ඔබට කියන්නම් මලාකේ පොත නැත්නම් මලාකේ කතා කරන්නේ ඊශ්‍රායල් සෙනගට. ඒ ඊශ්‍රායල් සෙනග අතරේ ප්‍රධාන කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේට බිය නැති කට්ටිය. අපි ඊයේ කතා කරේ අය ගැන. හරි. ඒ දෙවියන් වහන්සේට බිය නොමැති අය සහ දෙවියන් වහන්සේට බිය ඇති අය. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට වර්තමානයේ සභාව තුල ඒ වගේම ස්වභාවයක් තියෙනවා. මොකද මම ඊයේ කතා කරලා මේ ගැන කියනකොට ඔයගලන් අහගෙන ඉන්නේ නැති ඔයගලන්ට ඇහෙන්නේ නැති දැනගත්තා අපි. ඒ තමයි වර්තමාන සභාවේ දේව බිය කියන එක වැරදි දෙයක් හැටියට ආකල්පයක් ඇති වෙලා තිබෙනවා. දේව බිය කිව්වහම ඒක වැරදි දෙයක්. ඒක වැරදි ඉගැන්වීමක් කියන තැනකට අද සභාව ඇවිල්ලා තියෙනවා. බය කරන්න එපා මිනිස්සුන්ව. මිනිස්සුන්ව බය ගත්වන්න එපා. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. දෙවියන් වහන්සේ අනුකම්පා සහිතයි. උන්වහන්සේ කරුණාවන්තයි. මේ ඔක්කොම ඒ කියපු දේවල් ඇත්ත වුණාට දෙවියන් වහන්සේ බිය විය යුතු දෙවියන් වහන්සේ බව අලුත් ගිවිසුමෙත් අපිට පැහැදිලි වෙනවා. හරි? ගිවිසුම වෙනස් වුණාට දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. එකම දෙවියන් වහන්සේ. මෝසස් එක්ක ක්‍රියා කරපු, නෝවත් එක්ක ක්‍රියා කරපු, දානියෙල් එක්ක ක්‍රියා කරපු ඒ පුරාතන ගිවිසුමේ ඉන්න අනාගත වක්තෘන්ගේ ස්වාමින් වහන්සේ වූ ඒ දෙවියන් වහන්සේම තමයි අද ඔබ මම අදහන්නේ. උන්වහන්සේ වෙනස් වෙලා නැහැ. මොකද මලාකි පොතේ පැහැදිලිව උන්වහන්සේ කියනවා මම වෙනස් නොවෙමි කියලා. ගිවිසුම වෙනස් වුණාට දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. උන්වහන්සේගේ ස්වභාවය වෙනස් වෙලත් නැහැ. උන්වහන්සේගේ අරමුණ වෙනස් වෙලත් නැහැ. කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. ගිවිසුම විතරයි වෙනස් වුනේ. ඒ නිසා අපිට අනුග්‍රහය ලැබිලා තිබෙනවා. විනිශ්චය ශනික වෙන්නේ නැහැ. විනිශ්චය අන්තිමට එන්න තියෙනවා. වෙනස එච්චරයි. හැබැයි එකම දෙවියන් වහන්සේ. හැබැයි ශනිකව විනිශ්චය ආපු විදිහත් අපි දකිනවා අලුත් ගිවිසුමේ අපි ඒකද බලන්න යනවා. හොඳයි. අපි කියවමු මේ දේ තියාගෙන අපේ අදහස නැත්තම් මේ දේ අපේ අතුලාන්තය අපේ ආත්මය තුල තියාගෙන අපි කියවමු කොටස් දෙකක් ඊශ්‍රායල් සෙනග වෙන් වෙනවා. දේව බිය නොමැති අය සහ දේව බිය ඇති අය. ඉතින් මලාකි 3:16 අපි කියමු. එකල ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තෝ එකිනෙකා සමග කතා කරගත්තෝය. ස්වාමින් වහන්සේද කන් දී ඇසූසේක. එවිට ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ උන්වහන්සේගේ නාමය සැලකුවා වූ අය ගැන උන්වහන්සේ ඉදිරියේහි සිහිවීමේ පොතක් ලියන ලද්දේය. මම දන්නේ ඔබට මේක පැහැදිලි කරන්නත් ඉස්සල්ලා වැටහෙන්න ඕන පදයක්. ඒක ඇත්තටම පැහැදිලි කළ යුතු දෙයක් නෑ. හැබැයි ගොඩාක් දේවල් තියෙනවා අපිට ඒකේ ඇතුලේ සංගවුණු දෙයක් නැත්තම් යටින් තියෙන දෙයක් අපි කියන්නේ අන්න ඒ විදිහට. මොකද එකල කියලා කියනවා. එකල දෙන් එකල මොන කාලේද මොන වෙලාවේද අර මේකට ඉස්සල්ලා කියපු දේ. ඒ කියන්නේ මේක කතා කරා මිනිස්යන් කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන්නේ? මිනිස්යන් කොහොමද ඊශ්‍රායල් සෙනග කොහොමද දෙවියන් වහන්සේ අහංකාර වූ අයට ආශිර්වාද කරනවා, නපුරු අය සඵලවත් වෙනවා, දෙවියන් වහන්සේට සේවය කරලා වැඩක් නැහැ, උන්වහන්සේට සේවය කරලා අපිට මොනවාද ලැබුණේ? අන්න ඒ වගේ ප්‍රකාශ නිකුත් කිරීම නැත්නම් ඒ වගේ කතා කරපු එක ගැන දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියේ කියා සිටිනවා. නුඹලා මේ දේ කරා කියලා. ඒ වගේම ඒ අයගේ ස්වභාවය දුෂ්ට වූ ස්වභාවය. මන්ත්‍රකාරයෝ ඒ වගේම කාමීත්‍යාචාරය කරන ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ 7ක් තියෙනවා. ඒගොල්ලෝ කරන පාපයන්. හරි වැරදි. ඒ දේ කරන්නේ දැන් ඒක තියෙන්නේ මං හිතන්නේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. ඒකේ කතා කරලා අන්තිමටම කියනවා මේවා ඒ අය කරන්නේ කියන්නේ කාමීත්‍යාචාරය කරන්නේ, බොරු කියන්නේ, මේ වේතනය හරියට නොගෙවන්නේ, වැන්දඹුවන් සහ අනාථ දරුවන් ප්‍රතික්ෂේප කරන්නේ. මෙන්න මේ ඔක්කොම කරන්නේ අවසානයේ කියලා තියෙනවා. ඒකේ කියන්නේ ඒ අය දෙවියන් වහන්සේට ඇති බයක් නැත්නම් දෙවියන් වහන්සේට බය නොවි කියලා. හරි? මට බය නොවි. ඒතර දේව බිය නොමැති අය තමයි මේ විදිහට හැසිරෙන්නේ. හරි? ඒතර දේව බිය නොමැති අය
එහෙම හැසිරෙනව විතරක් නෙමෙයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරනවා. දෙවියන් වහන්සේට සේවය කරලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ මේමයි, ඒගොල්ලෝ මේමයි කියලා ඇත්තම කියනවනම් උන්වහන්සේට චෝදනා කිරීමක් වගේ කරනවා. දැන් එහෙම ප්‍රකාශන කරන අය දේව බිය නැති අය බව දෙවියන් වහන්සේ කතා කරලා කියනවා. ඒතර දෙවියන් වහන්සේ ඒව ඔක්කොම කියලා ඒව කියනකොට දැන් මේක කියන්නේ මලාකී හරහා. අමතක කරන්න එපා. මලාකී ඉන්නේ පොළවේ. දෙවියන් වහන්සේ වාසය කරන්නේ ස්වර්ගයේ. උන්වහන්සේගේ ආත්මයන්න් වාසය කරනවා පොළවේ. දැන් ඒ ආත්මයන්න් මලාකිට කියපු දේ මලාකි මොකද කරන්නේ? මිනිස්යන්ට කියනවා. මලාකි හරහා තමයි මිනිස්යන්ට මේ ප්‍රකාශනය එන්නේ. දෙවියන් වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය. හැබැයි කියන්නේ මලාකි. දැන් පොළවේ එහෙම දෙයක් සිදු වෙද්දී ඒ කාලේදී ඒ කියන්නේ සෙනගට එහෙම කතා කරද්දී යමක් සිදු වෙනවා ඒක ප්‍රසිද්ධිය නෙමෙයි සිදු වෙන්නේ. හරි? දැන් මේ වගේ කතා බහක් මලාකි කතා කරලා කියනවා. දැන් මිනිසුන්ට පේන්නේ ඒ දේ විතරයි. හැබැයි ඒ දේ කියනකොට ඒක අහගෙන ඉන්න වැඩි පිරිසක් ඒක පිළි නොගන්නවා වාගේම ඒක ඇහිච්ච සමහර අය වෙන දෙයක් කළා. ඒ මොකක්ද දන්නවද? ඒකේ කියනවා මේ මලාකි 3:16 අපි කියපු පදේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. එවිට එකල දෙවියන් වහන්සේට නැත්නම් උන්වහන්සේ කෙරෙහි බය ඇත්තෝ. දැන් එක කණ්ඩායමක් බය නැහැ. ඒක නිසා ඒගොල්ලෝ අර වගේ චෝදනා කරනවා. නමුත් බය ඇති කට්ටියකුත් ඉන්නවා. හරි? අන්න ඒ අය මොකද නේද කරේ? ඒ අය කරේ එකිනෙකා සමග කතා කරන්න ගත්තා. දෙවියන් වහන්සේ කතා කරන්නේ නෙමෙයි. වරදලා තේරුම මේ යාඥා කරලා නෙමෙයි. මේ ඒ අය මේ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යාඥා නෑ. ඒගොල්ලෝ දේව බිය ඇති අය එකිනෙකා සමග කතා කරන්න ගත්තා. ඒ කතා කරන වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේක බලන්න හොඳට කන්දී ඇසුසේක. නිකන් ස්වාමීන් වහන්සේට ඇහුණා නෙමෙයි. The Lord listened and heard them. උන්වහන්සේ කන් දුන්නා. උන්වහන්සේ ඇහුවා. හරි වැදගත්. දැන් උන්වහන්සේ ඉන්නේ කොහෙද? ස්වර්ගේ. උන්වහන්සේ කන් දුන්නා ස්වර්ගයේ ඉඳලා. උන්වහන්සේ ඇහුවා. මොකද්ද? මේ එක්කිනෙක කෙනා කතා කරන දේ. දැන් ඔයගොල්ලෝ හිතනද ඔයගොල්ලෝ ෆෝන් එකේ කතා කරන දේ දෙනසට ඇහෙන්නේ නැහැ කියලා? හොඳට ඇහෙනවා. කතා කරන දේ විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ සිතේ අපේ සිතේ තියෙන දේ පවා උන්වහන්සේ දන්නවා. සිතේ සිතුවිලි පවා දන්නවා. හරි? මේ කවුද මේ? බය ඇත්තෝ. මොකද්ද දේව බිය කියන්නේ? කවුද මේ කට්ටිය? මේ ඇගේ ස්වභාවය මොකක්ද? මම ගොඩක් වෙලාවට මේ පදේ ගැනද අද බලාගෙන ඉන්නකොට මට දැනුණා මගේ ඇතුලෙන් මගේ ආත්මයෙන් මට කියනවා මේ දේව බිය ගැන ටිකක් කතා කරන්න. මොකක්ද දේව බිය? දැන් මෙතන කතා කරන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තෝනේ. හරි? ඊට පස්සේ කතා කරලා කියනවානේ මේකේ අන්තිමට කියනවානේ බය ඇත්තා වූ උන්වහන්සේගේ නාමය සැලකුවා වූ අය ගැන උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතක් ලිව්වා කියලා. මම ඒ ගැන විස්තර කරන්නම් පස්සේ. නමුත් කවුද මේ කට්ටිය? මොකද්ද මේ අයගේ විශේෂත්වය? දැන් අපි දන්නවා බය නැති කට්ටිය චෝදනා කරා දෙවියන් වහන්සේට. කෙඳිරි ගෑවා. ස්වාමින් වහන්සේ මට සලකන්නේ නැහැ. උන්වහන්සේ මං ගැන බලන්නේ නැහැ. උන්වහන්සේ මාව අතහැරලා. උන්වහන්සේ උදව් කරනවා දුෂ්ටයන්ට. දුෂ්ටයන් සඵල වෙනවා. ඉවේ කතා කියනවා. ඇයි මට මෙහෙම වුනේ? ඔබ වහන්සේට පේන්නේ නැද්ද? ඇයි දෙවියන් වහන්සේ මට මෙහෙම කළේ? ඇයි මාව මේ වගේ තත්වයකට පත් කළේ? කෙලිම චෝදනා කරන දෙවියන් වහන්සේට. ඒ මොකද දේව බිය නැති අය. හැබැයි දැන් දේව බිය ඇති කියලා කියනවා. ඒතර මේගොල්ලන්ගේ ස්වභාවය මොකක්ද? මොකක්ද දේව බිය කියලා කියන්නේ? දැන් ස්වාමින් වහන්සේ කෙරෙහි බිය ඇතිවීම කියන එක දෙවිදිහක් තියෙනවා. ඒ කියන්නේ අන්‍ය භක්තිකයන්ට දෙවියන් වහන්සේ ගැන නොදන්න අය. ඒ අයට දෙවියන් වහන්සේගේ කාරණාවල් දැනගත්තාම
බියක් ඇති වෙනවා. කොහොමද මේ බිය? ආපෝ ගිනිවිල ගැන බයක් ඇති වෙනවා. නැත්තම් සදාකාලික විනිශ්චය ගැන බයක් ඇති වෙනවා. අනේ දිවන්නන්සේ මෙහෙමයි. අර ඒක තමයි අර ඊශ්‍රායල් සෙනග. ඔයගොල්ලෝ දන්නවද ඊශ්‍රායල් සෙනග ඊජිප්තුවේ ඉඳලා එනකොට සීනායි කන්දේදී දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කිව්වා කන්ද පාමුලට එන්න කතා කරන්න කියලා. හොරෙබ් කන්ද පාමුලට ආවහම දෙවියන් වහන්සේ විදුලි කොටම ගර්ජනා වලින් කතා කරනකොට මිනිස්සු මොකද කරේ? ආපෝ කතා කරන්න එපා කියන්න. අපි මැරෙයි. ඒ තමයි දෙවියන් වහන්සේ හා සම්බන්ධකමක් නැති අය. මෝසස් කියනවා බය වෙන්න එපා. බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ කියලා. ආපෝ බෑ. ඔය එයාට කියන්නේ එයාට කතා කරන්න එපා කියලා. අපිට බෑ ආගෙන ඉන්න. අන්න ඒ තමයි දෙවියන් වහන්සේ නොදන්න කට්ටිය. මොලෙන් දන්නවා. බුද්ධියෙන් දන්නවා. ආත්මෙන් දන්නේ නැහැ, හඳුනන්නේ නැහැ. මෝසස් කියනවා බය වෙන්න එපා. ජොෂුවා ඉන්නවා බය නැහැ. ඇයි සම්බන්ධකම තියෙනවා. ඒ නිසා බය වෙන්නේ නැහැ. ඒ බිය ටෙරර් කියන එක. ඒතර අන්‍ය භක්තිකයන්ට එන්නේ අන්න ඒක. බය අපෝ භයංකාරයි. හැබැයි දෙවියන් වහන්සේව දන්න අය. නැත්නම් උන්වහන්සේත් එක්ක සම්බන්ධකමක් තියන අය. උන්වහන්සේ හා අතුලාන්තෙන් ආත්මෙන් සම්බන්ධ වෙලා උන්වහන්සේත් එක්ක ආදරෙන් වෙලිලා ඉන්න අය තුල දේව බිය මොකද්ද? ඒ තමයි ඒ අය දෙවියන් වහන්සේත් එක්ක මේ ගත කරන සම්බන්ධතාවය නැති වෙයි කියන බය. හරි. ඒක එච්චර වටිනවා. මට මේක නැති කරගන්න බෑ. මම බයයි. ඒක නිසා මම උන්වහන්සේට කීකරු වෙනවා. උන්වහන්සේ කියන දේ මම කරනවා. උන්වහන්සේට යටහත් වෙනවා. උන්වහන්සේ මොනවද කියන්නේ මම ඒ දෙයට ලෑස්ති. ඇයි? මම කැමති නැති කරගන්න. මට බයයි ඒක නැති වෙයි කියලා. මොකද මම එච්චර ටික අගය කරනවා. දෙවියන් වහන්සේ මට එච්චර වටිනවා. මට උන්වහන්සේ නැති කරගන්න බෑ. මට බයයි උන්වහන්සේ නැති වෙයි කියලා. උන්වහන්සේ මගෙන් ඈත් වෙයි කියලා. නැත්නම් මම උන්වහන්සේගෙන් ඈත් වෙයි කියලා මට බයක් ඇති වෙනවා. එතකොට ඉන්නේ ගරුත්වය. ගරුත්වය සහිත වූ බිය. බිය ඇවිල්ලා ටෙරර් නෙමෙයි අර. ආපෝ උන්වහන්සේට නෑ නේ එහෙම නෙමෙයි. මට උන්වහන්සේත් එක්ක ලං වෙලා ඉන්න උන්වහන්සේ මාත් එක්ක එකට ඉන්නවා. එච්චර මට ආදරේ මම උන්වහන්සේට ආදරේ මට බයයි මේක නැති වෙයි කියලා. ඒ නිසා එහෙම නැති වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒකයි දේවපිය. දාවිත් තිබුණ එක. ගීතාවලිය 86. දාවිත් කතා කරලා කියනවා. පොඩක් කියවමු අපි. ගීතාවලිය 86 11. හරි ඔය පොඩක් මේක මුලදී කියවන්න. මේක යාඥාවක්. දාවිත්ගේ යාඥාවක් මේක. ගීතාවලිය 86 11. ස්වාමීනි ඔබගේ මාර්ගය මට ඉගැන්ව මැනව. ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට බයවෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව. ඔබගේ නාමයට බයවෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව. Unite my heart. දැන් මෙතන heart කියලා කියන්නේ ඇතුළාන්තය. මගේ සම්පූර්ණ ඇතුළාන්තය. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මගේ හදවත. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇතුළාන්ත ස්වභාවයේ ආකාරයේ මිනිහෙක් මට හම්බුණා. ඒ දාවිත් යාඥා කරනවා දෙවියන් වහන්සේට මෙන්න මේක. මොකද්ද? ස්වාමිනී ඔබගේ මාර්ගය මට උගන්වන්න. Teach me your ways. ඔබගේ මාර්ගය මට උගන්වන්න. ඇයි? ඔබගේ සැබෑ කමේ මට හැසිරෙන්න ඕනේ. මං කැමති නැහැ ඔයාගේ මාර්ගයෙන් ඈත් වෙන්න. ඇයි? මට බයයි. මේක නැති වෙයි කියලා. ඒ නිසා ඔයාට බය වෙන පිණිස ඔබ වහන්සේගේ නාමයට බය වෙන පිණිස මගේ ඇතුළාන්තේ මගේ හදවත යුනයිට් කරන්න, එකතු කරන්න ඔයාගේ ආත්මයත් එක්ක, වත් එක්ක. ඒක නේද යේසුස් වහන්සේ අපිට දුන්නේ. ඒකත්වය. දාවිත් ඉල්ලන්නේ ඒක. දාවිත් ඉල්ලන මට මාර්ගය උගන්වන්න. මම ඔයාගේ සැබෑ කමේ හැසිරෙන්න. මොකද මං කැමති නෑ බොරුවක් කරන්න, මං කැමති නෑ වංචාවක් කරන්න. මොකද මට නැති වෙන්න පුළුවන්. ඔයාගේ නාමයට බය වෙන පිණිස මගේ ඇතුළාන්තේ මගේ සිත, මගේ heart එක, මගේ ඇතුළාන්තය යුනයිට් කරන්න, එකතු කරන්න. යුනයිට් කියන්නේ ඒකාබද්ධ කරන්න.
දේව බිය කියන්නේ ඒක. දේව බිය කියන්නේ ඒක. දෙවියන් වහන්සේ දන්න සෙනග. උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට ආපු සෙනග නැති කරගන්න බයයි. මොකද ඒක රහ දන්න නිසා. කවදාවත් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට ආපු නැති අය ඒක දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට දේව බිය කියන්නේ අර ටෙර ආපෝ භයංකාර. ඒක නිසා තමයි මිනිස්සු කියන්නේ අපෝ බය කරන්න එපා මිනිස්සුන්ගේ කියලා. ඇයි? ඒ මිනිස්සු කවදාවත් අර සම්බන්ධතාවයකට ඇවිල්ලා නැහැ. ඒකේ රහ දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ බිය කියපු ගමන් මතක් වෙන්නේ අරක. තේරුණාද වෙනස? දේව බිය දෙවියන් වහන්සේගේ දරුවන්ට දේව බිය කියලා කියන්නේ උන්වහන්සේට යටහත් උන්වහන්සේට 100% කීකරුවා තමන්ගේ ඇතුළාන්තයේ හැම සිතුවිල්ලක්ම උන්වහන්සේ දන්නවා කියන අවබෝධය ඇතුව සිතුවිල්ලකින් පවා වරදක් කරන්න අකමැති. ඇයි? නැති වෙයි කියලා බයයි. දේව බිය කියන්නේ ඒක. දේව බිය කියන්නේ ඒක. ඔබ දන්නවා මම මේක දේශනා කරා ගිය ඉරිදා. ආහබ්ට දෙවියන් වහන්සේ අවස්ථාවන් දුන්නා ගොඩක්. ආහබ්ට හැරිලා එන්න අවස්ථාවන් දුන්නා ගොඩක්. ප්‍රධානතම අවස්ථාව තමයි එලියා කර්මෙල් කන්දේ කරා වූ මහා හාස්කම තුල මුළු ඊශ්‍රායල් සෙනග නැවත දෙවියන් වහන්සේ වෙතට ආවා. බාල්ගේ ඊටපු පූජකයන්ව මරලා දැම්ම පල්ලෙහාට ගෙනහිල්ලා ඊට පස්සේ එලියා කතා කරලා කියනවා දුවන්න අන්න වැස්ස එනවා මොකද වැස්ස කාලේ ඉවර වෙන්න යනවා. ඒ ඔක්කොම කියලා ඒවා කියද්දි ආහබ් මොකද්ද කරේ? ආහබ් කියලා ජෙසබෙල්ව මරලා ජෙසබෙල්ව අයින් කරලා ඒ අල්තාර කුඩු කරලා නැවත දෙවියන් වහන්සේට ඊශ්‍රායලය ස්ථාපිත කරනවා වෙනුවට ආහබ් මොකද්ද කරේ? ජෙසබෙල්ට ගිහිලා කේලම දුන්නා ටිප් එක දුන්නා. අන්න එලියා ඔයාගේ ඔක්කොම ටික මැරුවා කියලා. මිස් කරගත්තා. ඒ වෙලාවේදී මොකද උනේ? අපි දකිනවා පොළවේ කාරණාවල් සිද්ධ වෙනවා. නමුත් ස්වර්ගයේ කතා බහක් ඇති වෙනවා. ස්වර්ගයේ සාකච්ඡාවක් ඇති වෙනවා. මොකද සාකච්ඡාව? කවුද? දෙවියන් වහන්සේ යනවා කවුද? අහබ්ව යුද්ධයට ගෙනියන්නේ සිරියාවට විරුද්ධව මොකද ඔහු මැරෙන පිණිස. කාටද පුළුවන් ඒ දේ කරවන්න? ආත්මයක් ඇවිල්ලා කතා කරනකොට ඊට ඉස්සෙල්ලා එක එක දේවල් කියන නමුත් ආත්මයක් ඇවිල්ලා කියනවා මම ඒ දේ කරන්න. දෙවියන් වහන්සේ යනවා කොහොමද එහෙම කරන්නේ? මම ගිහිල්ලා ඔහුගේ ප්‍රපෝයතවරුන්ගේ කටේ මුඛයේ බොරු අනාගත වාක්‍ය කියන්න. දෙවියන් වහන්සේ කියනවා ගිහින් ඒක කරන්න. අහබ් යුද්ධයට යනවා මැරෙනවා. ස්වර්ගයේ සාකච්ඡාව. ඒ පොළවේ පෙන්නේ. අන්න ඒ වගේම තමයි ඒ දේවබිය නොමැති අය. අහබ්ට දේවබිය කියන එක පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. අහබ් දෙවියන් වහන්සේ කියන දන්නේත් නැහැ. දැනගෙන හිටියට මෙතනින් දැනගෙන හිටියට ඇතුලෙන් දන්නේ නැහැ. දේවබිය බිඳුවයි. ජෙසබෙල්ට බයයි ඊට වඩා. නමුත් දේව බිය ඇති අය මොකද කරන්නේ? එකිනෙකා කතා කරනවා. මලාකි පොතේ 3:16 කිව්වේ ඒක. එකිනෙකා කතා කරනවා. ඒ කතා කරන දේ පොළවේ අය ඇහෙන්නේ නැතු වෙයි සමහර විට. ගණන් ගන්නෑ. ඒ අය ඇරෙන කතා කරන අය අර වෙන කවුරුත් නොදන්නව වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ මොකද කරනවද කරේ? කන්දී ඇසුවා. නිකන් ඇහුණා නෙමෙයි. කතා කරපු දේ ඇහුණා නෙමෙයි. කන් දුන්නා. උන්වහන්සේ ඕනෑ කමින් ඒකට මොනවද අවධානය යොමු කරලා අහගෙන හිටියා. ඊට පස්සේ මොකද කරේ? එවිට ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තාවු. උන්වහන්සේගේ නාමය ගැන සැලකපු අය. ඒ කියන්නේ අනිත් අය උන්වහන්සේගේ නාමය ගැන සලකලා නැහැ. සත පහකට ගණන් ගත්තේ නැහැ. වැඩක්ම නැහැ ඒ අයට. දෙවියන් වහන්සේගේ නාමය කියන එක වැඩක්ම නැතුව තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ. නමුත් මේගොල්ලෝ මොකද කරේ? දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇති වුණා. උන්වහන්සේගේ නාමය ගැන සැලකුවා. ඒක උන්වහන්සේ අහගෙන හිටියා. කන් දී අහගෙන හිටියා. එතනින් නැවතුන්නේ නැහැ. උන්වහන්සේ මොකදද කරේ? ස්වර්ගේ. උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතක් ලිව්වා. ඉස්සර රජවරු එහෙම ලියනවා. රජවරුන්ට අර එස්ත පොතේ අපි දකින්නවනේ ඒක.
මොකක් හරි යහපත් දෙයක් කරාම මෝඩකයි යහපතක් කරා මතකේ පොතේ ලිව්වා මෙමෝරියල් බුක් එකේ ලිව්වා. ඒ වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙනවා මෙමෝරියල් බුක් එක. ඒකේ ලියනවා මෙන්න මේ අය නම් වශයෙන් මෙයා දේව බිය ඇතුව මෙන්න මේ දේ කතා කළා. ඇයි දන්නවද? ඒකට තමයි රිවෝඩ් එක එන්නේ. ඒකට තමයි විපාකය එන්නේ. විපාකය උන්වහන්සේ කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔයා දන්නවද? ඔයා කතා කරන දේ ඔයාගේ හිත ඇතුලේ තියාගෙන ඔයා කතා කරන දේ උන්වහන්සේ අහගෙන හිටියා නම් උන්වහන්සේ ඒක ලියනවා. උන්වහන්සේ හරි පිළිවෙලයි. එදන්නද කවදා හරි ඔයා මුණ ගැහිච්ච වෙලාවේ ඔයා තමයි මෙහෙම කරේ නේද? මෙන්න ඔයාගේ රිවෝඩ් එක. ඒ දේව බිය ඇති අය. දේව බිය ඇති අය. දේව බිය කියන එක අද අලුත් ගිවිසුම තුල සභාව කොච්චර සුළු කරලා තියෙනවද? ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ භයංකාර වූ භීතිය නෙමෙයි. දේව භීතිය නෙමෙයි. උන්වහන්සේට ති ගරුත්වය සහ යටහත්කම කීකරුකම. අන්න ඒ බිය. වදන්නද? සභාවේ මුල් සභාවෙත් එහෙම සිදුවීම් වුණා. මං කිව්වේ දෙවියන් ගොඩක් අය හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ වෙනස් වෙලා කියලා. ගිවිසුම වෙනස් වුණා දෙවියන් වහන්සේ වෙනස් වුණා. නෑ. ගිවිසුම විතරයි වෙනස් වුණේ දෙවියන් වහන්සේ වෙනස් වුණේ නෑ. එදා හිටපු දෙවියන් වහන්සේ මේ අදත් ඉන්නේ. මුල් සභාවේ. ඒ වගේ දෙවියන් වහන්සේට බය නැති දෙන්නෙක් හිටියා. හැමෝම ඒගොල්ලන්ගේ ඉඩම් විකුණලා ගෙනලා බානබස් ඇතුළු කට්ටිය ඉඩම් විකුණලා සම්පූර්ණ මුදල ගෙනහැල්ලා අපොස්තලගේ පාමුල තිබ්බාම ඒවා බෙදා දුන්න කට්ටියට. දෙන්නෙක් හිටියා ජෝඩුවක්. ඒගොල්ලන්ටත් තිබුණා ඉඩම්. ඒගොල්ලොත් ඉඩම් විකුණුවා. විකුණලා ඒගොල්ලන්ට තිබුණා කොටසක් ගෙනල්ලා දෙන්න. අපිට මේ කොටසක් විතරයි දෙන්න පුළුවන්. තව කොටසක් අපිට ඕනේ කියලා කියන්න තිබුණා. නමුත් ඒගොල්ලෝ මොකද කරේ? වංචා කරා. ඇයි? කවුරුත් දැනගන්නේ කවුද දන්නේ අපි කීයට විකුණුවද කියලා. ඒගොල්ලෝ දන්නේ නැහනේ. පේතරුස් දන්නේ නැහනේ. යෝහන් දන්නේ නැහනේ. ඒගොල්ලෝ දැනගන්නේ නැහනේ අපි කීයටද විකුණුවේ කියලා. අපි නිකන් මොනවද ප්‍රිටෙන්ඩ් අපි නිකන් මේ මේවා කරමු. අපි නිකන් මේ පෙන්නමු මේකට මේ ගානට තමයි අපි විකුණුවේ කියලා මුළු ගාන ගෙනලා දෙමු කියලා දෙන්න කතා වෙලා ඔන්න හස්බන්ඩ් අරන් එනවා සල්ලි ටික. අරන් ඇවිල්ලා තියෙනවා පේතරුස්ගේ පාමුල ගාව. තිබ්බම පේතරුස් අහනවා මේ ගානට මේකද සම්පූර්ණ මුදල? ඕ මේක තමයි සම්පූර්ණ මුදල. නුඹ බොරු කරේ මිනිස්යාට නෙවෙයි දෙවියන් වහන්සේටයි. ඒ නිසා නුඹ තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ කියලා කියපු ගමන් මොකද උනේ? මැරිලා වැටුණා ඊතරම. අලුත් කිවිසුමේ ක්‍රියාපොතේ ඊට පස්සේ ඒ මිනිහ අරන් ගිහිල්ලා වලලලා එනකොට වයිෆ් වෙනවා. වයිෆ් කෙනුත් අහනවා මේ ගානටද ඊටම විකුණුවේ? ඕ ඒ ගානට තමයි විකුණුවේ. අන්න හස්බන්ඩ් වල්ලපු කට්ටිය නෝ උඹගේ මිනිහත් අරන් යනවා කියනකොට එයාත් මැරිලා වැටෙනවා. දෙන්නෙක්. මොකද්ද කරපු දේ? සිතින් වංචාව සුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව. ඇයි ඒගොල්ලෝ හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ මොකුත් දන්නේ නැහැ කියලා. ඉතින් අද සභාවත් ඒක තමයි කනගාටුට කාරණේ. ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නවා මේ ඒගොල්ලන්ගේ ආකල්ප ඒගොල්ලෝ දාන අර මොනවද ඒගොල්ලෝ දාන එක ගුඬු දෙවියන් වහන්සේ දන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ තියෙන උපක්‍රම ට්‍රික්ස් තියෙනවා. දේව මේවා කරලා මැනිපියුලේට් කරලා ඒක අපි ෂේප් එක කරගමු නේද? දෙවනසේ අප්සෙට් යන්නේ නැහැ. දෙවනසේ ඕකට අප්සෙට් යන්නේ නැහැ. දෙවනසේ කරුණාවන්තනේ. දෙවනසේ ආදරේනේ. එහෙම තමයි අනන්‍ය සෆිරත් හිතුවේ. දෙවනසේ ආදරේනේ. උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසේ මැරෙන්න තරම් ආදරේ කරා නම් මේ වගේ දෙයකට අපිට මුකුත් කරන්න නැහැ කියලා අනන්‍ය සෆිර හිතන්න ඇති. ඒ මොකද උනේ? මැරිලා වැටුණා ඊතරම. ෂණික උදහස. ෂණික විනිශ්චය. අලුත් කිවිසුමේ. දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. බයිබලයේ කියනවා ක්‍රියාපොතේ. අපි උටක් කියමු මේකේ ක්‍රියාපොතේ මම කැමති ඊළඟ කොටසට යන්න. ක්‍රියාපොතේ ওই කතාව තියෙන්නේ 4 වෙනි නෙමෙයි මේ 5 තියෙන්නේ. ක්‍රියාපොතේ 5 තියෙන්නේ. ඔගොල්ලෝ කියවන්නේ ඔක්කොම ටික කියවගෙන එනකොට 10 වෙනි පදේ කියවන්නේ ඒක තියෙනවා ඔන්න immediately fell down his faith අය කියලා කියවන්නකො 10 කියවන්නකො
පහේ 10 ක්‍රියා පහේ 10. එකෙනෙහිම ඈ ඔහුගේ පාමුල වැටි මලාය. තරුණයෝ ඇතුල් වී ඈ මැරී සිටිනවා දැක ඈ පිටතට ගෙන ගොස් ඇගේ පුරුෂයා ළඟ වැළලුවෝය. දෙන්නම එක ළඟ වැළලුවා. මොකද්ද කරපු වැරද්ද? හිතෙන් වංචා කරපු එක. දැන් බලන්න මොකද උනේ ඊට පස්සේ. මේ ක්‍රියාවෙන් පස්සේ මොකද සිද්ධ වුනේ? මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් බයක් පැමිණියේය. අන්න මුළු සභාවට මොකද සිදු වුනේ? මහත් බය, great fear. මහත් වූ බයක් ආවා. great fear came upon. සභාවට විතරක් නෙමෙයි මේක අහපු සියලු දෙනාට. හරි? ඊට පස්සේ මොකද වුනේ? මෙන්න ලොකු හාස්කම් සිදු වෙන්න ගත්තා ඊට පස්සේ. බොහෝ හාස්කම් සිදු වුණා ඊට පස්සේ. සභාවට බිය ඇති වුණා. ඒතර සභාවට බිය ඇති වෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ. ඔබම තීරණය කරන්න. දේව බිය අද සභාවෙන් ගිහිල්ලා උන්වහන්සේ හැබැයි නැවත ස්ථාපිත කරනවා. උන්වහන්සේ මට කිව්වා දෙයක්. මේ අනානිය සෆිරට වෙච්ච වැඩේ මේ වගේ දේවල් නුදුරු අනාගතේ මේ කාලේ සභාව ඇතුළේ සිද්ධ වෙන්න යනවා. මට කිව්වා උන්වහන්සේ ගිය අවුරුද්දේ. ඒක සිද්ධ වෙන්න යනවා. මොකද මේකද සිදුනේ ක්‍රියාපොතේ අලුත් ගිවිසුමේ සභාවේ සිද්ධ වුණේ. නැවත ක්‍රියාපොතේ සභාවට අපි යනවා නම් මේක තමයි ස්වභාවය. ඩබල් ගේම් ගහන්න බෑ. මිනිසුන්ව රවට්ටන්න බෑ. උඩින් එකයි යටින් එකයි බෑ. සභාවට බිය නැවත උන්වහන්සේ ස්ථාපිත කරනවා. දේව බිය. මුළු සභාවට මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් බයක් ආවා. great fear. අන්න ඒ දේව බිය ඇති අයට තමයි දෙවියන් වහන්සේ මෙමෝරියල් පොතක් ලිව්වේ ස්වර්ගයේ. අපි යම් මලාකේ පොතට 17 කියනවා අන්න බිය ඇති අයට ඒ අය ගැන මතක පොතක් ලිව්වා. හරි. දැන් 17 මොකද කියන්නේ? ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය. මමද මිනිසෙක් තමාට සේවය කරන තමාගේ පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් ඔවුන්ට කරුණා කරන්නෙමි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. මම කැමති එකේ ඉංග්‍රීසි එක චුට්ටක් කියවන්න. They shall be mine says the Lord of hosts. They shall be mine. ඔවුන් මගේ. මාරි ආසයකට. ඒක සිංහලයේ දියාරුවල් කරලා ඇරලා. නෑ. ඔවුන් මගේ. කවුද? කාගෙන්ද මේ කතා කරන්නේ? බිය. දේව බිය ඇති අය ගැන දෙවනසේ කතා කරලා කියනවා දේව බිය ඇති අය ගැන උන්වහන්සේ ස්වර්ගයේ ලිව්ව විතරක් නෙමෙයි දෙවනසේ කතා කරලා කියනවා ඔවුන් මගේ. ඒ අය මගේ. මන් දන්නේ නැහැ ඔයා ගැන. දෙවියන් වහන්සේ මුළු විශ්වය හදපු මුළු මන්දාකිණි සියල්ල හදලා මුළු විශ්වයටත් ඉහළින් වාඩි වෙලා ඉන්න මහෝත්තම බලවන්ත සර්වබලධාරී ශුද්ධ දෙවියන් වහන්සේ කතා කරලා කියන ඔයා මගේ. ඔයා මගේ. ඒ කාටද දන්නවද? දේව බිය ඇති අයට. ඒ අය මගේ. On the day that I make them my jewels. ඒ අය මගේ මැණික කරගන්නවා. මන් දන්නේ මොකද්ද කියලා. ඔයගලන්ට තේරෙනවද කියලා. උන්වහන්සේ කියනවා ඒ දවසේදී ඒ දවසක් එනවා මම ඒ අයව මගේ මැණික් කරගන්නවා. wow. මැණික්. precious stones. වටිනා මැණික්. එක කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා එක එකාගේ කර්මාන්තය ගැන. හරි සමහර අය අනර්ග ගල් වලින් හදනවා කියලා. අන්න මේ. ඒ තමයි උසස්ම කට්ටිය. මොකද ගින්දරෙන් ටෙස්ට් කරනකොට පිදුරු වලින් හදපු අයගේ කර්මාන්තය විනාශ වෙයි. ලී වලින් හදපු අයගේ කර්මාන්ත විනාශ වෙයි.
රත්තරන් වලින් හදපු දේ විනාශ වෙයි, රත්තරන් ටික ඉතුරු වෙයි. රිදිත් එහෙමයි. හැබැයි මැණික් ගල් වලින් යම් කිසි කෙනෙක් හැදුවා නම් ගින්නට මැණික් ගල් වල ඔපය වැඩි වෙනවා. අන්න ඒ අය ගැන දැන්සේ කතා කරලා කියනවා ඒ දවසේදී මම ඔවුන්ව මගේ මැණික් කරගන්න දවසේදී හරි මම ඒ අයව ස්පෙයා නැත්නම් මම ඒ අයව වෙන් කරනවා නැත්නම් විනාශයෙන් මං අයින් කරනවා ස්පෙයා දෙම්. ඒ කියන්නේ මොකක් හරි විනිශ්චයක් ගේන වෙලාවේදී මොකක් හරි මහා දෙයක් පොළවේ දෙවියන් වහන්සේ කරන්න හදන වෙලාවේදී ඒගොල්ලන්ව බේර ගන්නවා. ඇයි ඒගොල්ලෝ මගේ මැණික? ඒගොල්ලෝ මගේ. මොකක් ගැනද මේ කතා කරන්නේ? මොකක් ගැනද මේ කතා කරන්නේ? ඔයගොල්ලෝ හිතන්නේ මොනවා ගැන කතා කරනවා නැද්ද කියලාද? මේ කතා කරන්නේ රැප්චර් ගැන. දෙවියන් වහන්සේ මුළු පොළවට මහා උදහසක් වගුරවන වෙලාවේ දේව බිය ඇති අය උන්වහන්සේ බේර ගන්නවා. රැප්චර් එකේ විතරක් නෙමෙයි. ඉතුරු වෙනකොට යුදෙව්වන් මේ පොළවේ ඉතුරු වෙනවා කීප බොහෝ පිරිසක්. අන්න ඒ අයවත් උන්වහන්සේ ආරක්ෂා කරනවා. මොකද ඒ අය දෙවියන් වහන්සේට බය ඇතුව ඉන්න නිසා. දේව බිය ඇති සියලු දෙනා දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. මොකද ඒ අය උන්වහන්සේට අයිති. ඒ දවසේදී උන්වහන්සේ මහා විනාශයක් ගේන වෙලාවේදී හරියට තාත්තා කෙනෙක් පුතාව බේර ගන්නවා වගේ මම ඒ අයව බේර ගන්නවා. ඔය දන්නවද නිකන් හිතන්න මෙහෙම දෙයක්. හිතන්න මොකක් හරි වෙලා ගෙයක් ගිනි ගන්නකොට තාත්තා එළියේ ඉන්නවා එනකොට පුතා ඇතුලේ ඉන්නවා නම් තාත්තා මොකද කරන්නේ? ගින්න පටන් ඇතුලට ගිහිල්ලා කඩාගෙන පුතා බේරගෙන එළියට එනවා. අපි දැකලා දෙන සමහර ඉංග්‍රීසි ෆිල්ම්ස් වලත් ඒ වගේ වෙනවා. ගිහිල්ලා මහා විනාශයක් වෙනකොට ගිහිල්ලා බේරගෙන එනවා. හරියට ඒ වගේ. තාත්තා කෙනෙක් පුතාව බේර ගන්නවා වගේ. right. ඒ කාගෙනද? දේව බිය ඇති අය. උන්වහන්සේගේ නාමයට බිය ඇති. උන්වහන්සේගේ නාමය ගැන සලකන අය. මම ඉස්සෙල්ලා කිව්වා මොකද්ද දේව බිය කියන්නේ කියලා. 18 වෙනි පදේ. එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත. ඒ දවසේදී තමයි දකින්න යන්නේ. ඒ දවසේදී දකින්න යනවා දුෂ්ටයා සහ ධර්මිෂ්ඨයා අතර කවුද? කවුද ධර්මිෂ්ඨ කවුද දුෂ්ටයා කියන එක දකින්න යන්නේ එදාට. දැන් විනිශ්චය කරන්න යන්න එපා. ඔයාට අයිතියක් නැහැ විනිශ්චය කරන්න. හැබැයි දකින්න යනවා. දෙවියන් වහන්සේට සේවය කරේ කවුද? නැත්නම් සේවය කරනවා කියලා හිතාගෙන හිටියේ කවුද? දකින්න යනවා. ඒ දවසේදී නුඹලා දකින්න යනවා. දැනසේ කතා කරලා කියන උඹලා දකින්න යනවා. උඹලා දකි. මම ඒක කරනකොට මට බය වෙච්ච අය, මගේ නාමය ගැන සලකපු අය, මගේ මැණික වගේ මම ඒගොල්ලන්ව බේර ගන්න වෙලාවේදී දකින්න යනවා. ඊළඟ පදය 4:1 මක්නිසාද උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේය. ඕ මක්නිසාද මොකද ඒ දවසේදී මම බේරගන්න යනවා නිදාටම දකින්න යනවා කවුද ධර්මිෂ්ඨයා කවුද දුෂ්ටයා කවුද දෙවියන්සල සේවය කරේ කවුද නොකර කියලා දැනගන්න යනවා. මක්නිසාද ඒ දවස උඳුනක් වගේ ඇවිලෙන්න යනවා. මහා විනිශ්චයක් වෙන දවසක් ගැන මේ කතා කරන්නේ. උඳුනක් වගේ ඇවිලෙන දවස එනවා. මොකද වෙන්නේ එතකොට ඊළඟට කොටස? එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි වී ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. කතා කරලා කියනවා ඒ දවසේදී දුෂ්ටයන්ට සහ කවුද අනිත් කට්ටිය? උඩඟු. මොකද්ද උඩඟුකම? මෙතන මොකද්ද උඩඟුකම? මම මේක පැහැදිලි කරලා දෙන්නම ඕනේ. මොකද්ද උඩඟුකම කියලා මෙතන කතා කරන්නේ. මේ කතා කරන්නේ ආත්මික උඩඟුකම. සභාව ඇතුලේ අද තියෙන ආත්මික උඩඟුකම. ආත්මික උඩඟුකම එනවා.
මම දෙවියන් වහන්සේගේ දාසයා. මට මේ දීමනා තියෙනවා. මං යාඥා කරාම මේක වෙනවා. දැන් මම පටන් ගත්තේ ඉවැන්ජලිස්ට් හැටියට. ඊට පස්සේ මට ප්‍රොමෝෂන් එකක් හම්බුණා පාස්ටර් හැටියට. දැන් මම ප්‍රොෆට්. තව ටික දවසකින් අපොස්ටල් වෙනවා. ඒක නිසා මට ගරු කරන්න ඕනේ. මගේ බෑග් එක උස්සන්න එක්කෙනයි. බොඩිගාඩ්ලා 4 දෙනෙක් වටෙන් යනවා. මට කතා කරන්න එන්න එපා. මට උගන්වන්න එන්න එපා. මං දන්නවා ඔක්කොම. ඒ උඩුකම. මං කිව්වේ මේ මොනද උදාහරණ? ඔයගලන්ට විතර වටහා ගන්න ලේසි මොකද උඩුකම කියන්නේ කියලා. තමන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. තමන් මෙච්චර තොප්පි ගොඩයි කෝඩ් ගොඩයි තොප්පි ගණන් කරගන්න බෑ. ඒක නිසා මට කතා කරන්න එන්න එපා. මං දන්නවා. ඒ උඩුකම. උඩුකම කියන මෙහෙම ඔළුව මෙහෙම කරගෙන ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද? අද කාලේ සභාව ඇතුලේ උඩුඟු අය ඉන්නේ ඔළුව පාත් කරගෙනමයි. හලෝ බ්‍රදර්. හිතේ ඇතුලේ තියෙන්නේ මේ මොකෙද්ද මේ පංගර නැට් එක කියලා මට උගන්වන්න එන ඒක තමයි ආකල්පය ඇතුලේ. හැබැයි එළියට හලෝ බ්‍රදර්. හලෝ සිස්ටර්. අපි හිතනවා නේ හරි යටහත් මිනිස්සයා. දෙවියන් වහන්සේ හිත දන්නවනේ. ඇතුළ දන්නවනේ. අර දාවිද් කිව්වේ ඇතුළාන්තේ ඔබ වහන්සේට බිය වෙන්න. මොකද දෙවියන් වහන්සේට බිය තියෙනවා නම් ওই වගේ දේවල් කරන්නේ නැහනේ. අනේ ඒ උඩඟු අය මොකද දන්නවද වෙන්නේ? දුෂ්ටකම් කරන අය මොකද දන්නවද වෙන්නේ? ඉප්පනැලි වගේ. ඉප්පනැලි පිච්චෙනව දැකලා තියෙනවද? අර වගා කරන අය තමයි දන්නේ. ගම්පලත් වල දන්න ඉපනැලි කියන්නේ මොනවද කියලා. දැන් සමහරට කොළඹ පැත්තේ ඉන්න ඉපනැලි ගුහම කරකිනවා බලන්නේ නැති මොකද ඉපනැලි තනකොළ වගේ જાතියක්. ඒ කියන්නේ කපලා වේල්ලා තියෙන ඉපනැලි. හරි. ඒවට මුලක්වත් අත්තක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තනකොළ වගේ අර ඉපනැලි පිච්චුනහම මුල ඉතුරු වෙන්නෙත් නැහැ පිච්චිලා යනවා. අර මොකද මේ හේන් ගොවිතැන් කරනකොට නේ හේන් ගොවිතැන් කරනකොට ඉපනැලි පුච්චනවා. ගිනි තිනකොට අතු තියා මුලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පිච්චිලා යනවා. ලැබු ගිනි වලදීත් එන්නේ ඒකයි. ඊට වඩා ඒක ලොකු ගසු තිනාස වෙනවා. නමුත් අර මේක ඇවිල්ලා දෙවියන් වහන්සේ එවන්නේ මොකක්ද දන්නවද? අස්වැන්න ගන්න පිනිස ගින්නක් එවනවා. ඉපනැලි වගේ දාලා යනවා. හරි. මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. කිසි දෙයක් ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට ඒ දවසේදී පිච්චිලා යනවා. මේ කතා කරන්නේ සභාව ඇතුලේ ඉන්න අය ගැන. මේ කතා කරන්නේ සභාව ඇතුලේ ඉන්න අය ගැන. මේ කතා කරන්නේ සභාවට මිසක් අන්‍ය ජාතීන්ට ලෝකෙට නෙමෙයි. මේ කතා කරන්නේ සභාවට. උඩඟු අය ඉන්නේ සභාවේ. දෙවියන් වහන්සේගේ සෙනග අතරේ යේසුස් වහන්සේ ආපු කාලේ උඩඟු අය හිටියා. ඒගොල්ලෝ ඒගොල්ලෝ මොකද නේද කිව්වේ? මේ පේතුරුස් යොහාන්ලා උගන්වනකොට ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සු කොහොමද උගන්වන්නේ? අපි උපාධි ගහපු අය, අපි මේ ඉගෙන ගත්ත අය යුනිවර්සිටි ගිහලා, අපි මේ බයිබල් කොලෙජ් ගිහලා ඉගෙන ගත්තා. මුන් කොහෙද ඉස්කෝලේවත් ගිහලා නැහැ, 8 පාස් වෙලාවත් නැහැ. අපිට උගන්වන්න දෙන්නේ මොනවද? එහෙම තමයි ඒ කාලේ කිව්වේ. මම කතාවේ අද කීප එකක් නෙමෙයි එදා කීප එකක්. ක්‍රියාපතේ බලන්න ඒක. මේ අන්ලර්න්ඩ් මේ කොහෙදවත් යන මාළුකාරයෝ ටිකක් ඇවිල්ලා අපි බයිබල් කොලෙජ් ගිහලා අපි ඩිග්‍රී ගහලා ආපු කට්ටියනේ. ඕගොල්ලෝ මේ කවුද මේ? එහෙමයි කිව්වේ. දාලා යනවා. පිච්චිලා යනවා. මේක සිද්ධ වෙන්න යනවා. යටහත් වෙන්න. දේව බිය ඇති කරගන්න මගේ සහෝදරයා සහෝදරිය. දේව බිය ඇති කරගන්න. ඒක වාට බොරුවට මවාපාන්න බෑ. ඇයි දන්නවද? ඒක ඇතුලෙන් ඇති වෙන්න ඕනේ. අනිත් එක දෙවියන් වහන්සේ ඇතුළ දකින්නවා. ඕගොල්ලෝ හොර රහසේ කතා කරන දේ විතරක් නෙමෙයි හිතන දේ තුන්වහන්සේ දන්නවා. හංගන්න බෑ. වහන්සේ හංගන්න බෑ. ඊළඟ පදේ. නුමුත් මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල ස්වකිරීම ඇතුව උදාවන්නේය. නුඹලා නිග්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය. දැන් කවුද මේ? But to those who fear my name. මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ.
ඒ අයට විතරයි මේ කියන දේ අයිති වෙන්නේ දේව බිය ඇති අයට විතරයි. මම කියලා දුන්නේ දේව බිය කියන්නේ මොකක්ද කියලා. දෙවියන් වහන්සේව නිකන් සුළු කරගෙන මචන් ලෙවල් එකට දාගත්ත අය නෙමෙයි. හරි. වරදලා තේරුම් ගන්න පද කාලේ දෙවියන් යේසුස් වහන්සේ අර උන්වහන්සේ මිතුරෙක් වගේ ලං වෙනකොට උන්වහන්සේගේ ස්වභාවයට අපි හැරෙනකොට උන්වහන්සේත් එක්ක අපි ලං වෙලා ඉන්නවා කියලා කියනකොට සමහර අය හිතනවා ඒක නිකන් ආනේ මගේ බඩි මගේ මචං. අනේ නෑ උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ තියෙන කරුණාව නිසා උන්වහන්සේ අපිට ලං වෙනවා. එහෙම කියලා මේ අපි උන්වහන්සේව විහිළුවකට ගන්න බෑ. උන්වහන්සේව ජෝක් එකකට ගන්න බෑ. අන්න ඒ උන්වහන්සේගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට මොකක්ද නේද වෙන්නේ? ධර්මිෂ්ඨකමේ සූර්යයා. ධර්මිෂ්ඨකම සූර්යයා වගේ. හරි. ඒ වගේම සොකීය පියාපත්වල සුව කිරීම ඇතුවා. Healing in his wings. මේ කතා කරන්නේ ලෙඩ රෝග සුව කරන එක ගැන නෙමෙයි ආ. වරදලා තේරුම් ගන්න. මේ සමහර මම දැකලා උඩ පැන පැන දේශනා කරනවා. ආ සොකීය මොනවාද? පියාපත්වල සුවය අරන් උන්වහන්සේ එනවා. සුවේ ලබා ගන්න. අනේ නෑ ඒක මේ කතා කරන්නේ සුවය ගැන නෙමෙයි. වරදලා තේරුම් ගන්න එපා. මේ ඇවිල්ලා අපි කතා කරන වගේ අතුලාන්ත සුවය. ඔයාගේ අතුලාන්තේ තියෙන තුවාල නිසා දෙවනසට ලං වෙන්න බැරිව ඉන්නකොට අන්න ඒ අයට දෙවනසගේ සුවය කියනවා. උන්වහන්සේගේ පියාපත්වල. හරි. ධර්මිෂ්ඨකමේ සූර්යය එනවා. හරි. නුඹලා කෙරෙහි. කා කෙරෙහිද? දේව බිය ඇති අය. දේව බිය ඇති අය කෙරෙහි විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. නුඹලා කෙරෙහි. ඒ කිව්වේ දේව බිය ඇති අය කෙරෙහි. මමුත් මාගේ නාමය කෙරෙහි බය ඇත්තා වූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්ය ස්වකීය පියාපත්වල සුව කිරීම ඇතුව උදාවන්නේය. ඊට පස්සේ මොකද වෙන්නේ? නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින. දැන් ගාලේ වස්සෝ පනින කොහොමද කියලා බලන්න. හරක් ගාලකටම යන්න ඕනේ අලුත ඉපදිච්ච පැටව. කොහොමද ඒක? ගාලේ වස්සා කියලා කියන්නේ මොකද? ස්ටෝල් ෆෙඩ් කාව්ස් කියලා කියන්නේ මම මේක දේශනාවකදී මම කිව්වා. මේ ස්ටෝල් ෆෙඩ් කියලා කියන්නේ ඒ වස්සව එළියට අරින්නේ නැහැ. කුඩා කාලේ ඉඳලා තර කරනවා. මස් වැඩි වෙන්න. මරන්න ඕන නිසා. හරි? ඌ එළියට යවන්නේ නැහැ. ඌට එක වෙලාවකට එළියට අරිනවා සෑහෙන කලකට පස්සේ. ඌට එළියට ගියාම කර කියා ගන්න දෙයක් නැහැ. උඩ පනිනවා. ඉතින් එළියට ඇවිල්ලා නැහැනේ කවදාවත්. එච්චර සන්තෝසයි. හරි. අන්න ඒ වගේ ප්‍රීතියෙන් නුඹලා ඉදිරියට යන්න යනවා. ඒකයි අදහස් කරන්නේ. එච්චර ප්‍රීතියක්. හරි. අර හිර කරගෙන ඉඳලා එළියට දැම්මා වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නුඹලා දුෂ්ටයන් පාගා දමන්නෝහුය. මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලුවන්නෝ යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. එපිස 2 කතා කරලා කියනවා නේද අපි කොහෙද වාඩි වෙලා ඉන්නේ කියලා. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ග සානවල වාඩිලා ඉන්නවා. ඊට ඉස්සෙල්ලා කතා කරලා කියන එපිස 1 අන්තිම පදවල ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව නැගිටවලා සියලු අධිපතීන්ටද යක්ෂයන්ගේ සියලු මුලාදෑනින්ටද ඉහළින් උන්වහන්සේව වාඩි කෙරෙව්වා කියලා. සියලු දේ උන්වහන්සේගේ පාදයට දැම්මා කියලා කියනවා. හරිද? ඒතර අපිත් උන්වහන්සේ සමග වාඩි වෙලා සිටිනවා නම් අන්ධකාරයේ ලෝක මුලාදෑනින් ඒ යක්ෂයාගේ ක්‍රියාවන් ඔක්කොම තියෙන්නේ අපේ පාදයට. ඒතර මලාකි මේ ලීලා කියන්නේ මොකක්ද දන්නවද? ඒ යේසුස් වහන්සේගේ ක්‍රියාවෙන් පස්සේ සිදුවෙන දේ. හැබැයි මේක සිදු වෙන්නේ නැත්තම් මේ පාද යට ඉන්නේ යේසුස් වහන්සේ ගැන දන්න අය ගැන නෙමෙයි. වර්ධල තේරුම් ගන්න එපා. මලාකි පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා මලාකි හරහා යේසුස් වහන්සේ එන්න කලින් මාගේ නාමය කෙරෙහි බිය ඇත්තන්ට තමයි මේක සිදු වෙන්නේ. හරි. දැන් ඔයා හිතන්න එපා යේසුස් වහන්සේ තුල බැප්ටයිස් වුණා සමාවිල්ලුවා ඒක නිසා මම දැන් ඉන්නේ යකා පාගනවා කියලා. කොච්චර පෑගුවද ඉතින් පාගපු විදිහට මේ පාගන විදිහට පෑගුවා නම් යක්කු එද එකෙක්වත් නැහැ. දුෂ්ටයන් පාගා දමන්න. දුෂ්ටයන් කියලා මෙතන අදහස් කරන්නේ මිනිස්සු ගැන නෙමෙයි. මොකද අපේ සටන තියෙන්නේ මාංශය සහ රුධිරයත් එක්ක නෙමෙයි. දුෂ්ටකමේ ආත්ම වලට විරුද්ධව.
අන්න ඒ දුෂ්ටයන් පාගලා දානවා. ඒ අය ඒ දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔතොරිටි අපිට දුන්නා. ඒ කාටද? දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තන්ට. දේව බිය ඇති අයට. අන්න ඒ අයට විතරයි. ඊළඟ පදේ. මා විසින් සියලු ඊශ්‍රායල් වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවා වූ මෝසෙස්ට අනකල ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහි කරපල්ලා. දැන් ඔන්න එක පාට දෙවියන් වහන්සේ කතා කරලා වෙනස් කරලා අරන් යනවා කොහටද? හොරෙබ් කන්දට. සිහි කරන්න ව්‍යවස්ථාව. මොකද මේ කතා කරන්නේ යේසුස් වහන්සේ එන්න කලින්. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ එන්න කලින්. ඒක කියනවා සිහි කරන්න ව්‍යවස්ථාව. මොකද මෝසස් කියපු ගැලවුම් කාර්යය එන්න ඉන්නවා. මෝසස් කියපු ගැලවුම් කාර්යය ඉස්සරහට එන්න ඉන්නවා. ඒ නිසා දැන් සිහි කරන්න ව්‍යවස්ථාව. ඒ සියලු විනිශ්චයන් සිහි කරන්න. ඒ නියෝග සිහි කරන්න. මොකද ඒ නියෝග සහ විනිශ්චයන් ඒ සියල්ල සම්පූර්ණ කරන මෝසස් කියපු කෙනා ළඟදිම එන්න යනවා. ඉස්සරහට එන්න යනවා. ඒකයි කියන්නේ සිහි කරන්න කියලා. හරි. ඊට පස්සේ ඊළඟ පදේ. බලව ස්වාමින් වහන්සේගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේත වූ එලියා නුඹලා වෙතට එවන්නෙමි. දැක්කද? ඔන්න කතා කරලා කියනවා. ඒ දවස එන්න කලින් ප්‍රොපේත වූ එලියා. මේ මොන දවසට කලින්ද? මේ යේසුස් වහන්සේගේ ඉපදීම ගැන මේ කතා කරන්නේ. මොන දවසද? Before the dreadful day of the Lord. Great and dreadful. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්ට කලින්. දැන් අපි දන්නවා යේසුස් වහන්සේගේ ඊමට කලින් ස්වභාවිකව ඊශ්‍රායලයට උන්වහන්සේගේ පාද ඔලිව කන්දට එන්න කලින් එලියා එන බව අපි දන්නවා. සාක්ෂිකරු දෙන්නගෙන් කෙනෙක් එලියා. හරි. ඒතර ඊශ්‍රායල් වරුන්ට කතා කරනකොට මේ කතා කරලා කියන්නේ අන්න ඒ දවස ගැන. හැබැයි අපි දන්නවා යොහාන් ආවෙත් එලියාගේ ආත්මයෙන් කියලා. ඒතර යේසුස් වහන්සේගේ ඊමට කලින් එලියා එනවා කියලා තියෙනවා මහත් වූ භයානක වූ දවසට කලින්. ඒ විනිශ්චයට එන දවසේ. හැබැයි විනිශ්චයට කලින් උන්වහන්සේ ගැලවීමට ආව එන වෙලාවේ ඊට කලින් එලියාගේ ආත්මයෙන් ආවා යොහාන්. හරිද? බෞතිස්ත. ඒ වගේම උන්වහන්සේගේ රහස් ඊම රැප්චර් එකට කලින් සභාව තුල උන්වහන්සේ එලියාගේ ආත්මය ක්‍රියා කරන බව අපි ඒක දන්නවා ආත්මයෙන්. මොකද යේසුස් වහන්සේ එන්න කලින් උන්වහන්සේට සූදානම් වූ සෙනගක් පිළියෙල කරන්න එලියාගේ ආත්මයෙන් සෙනගක් උන්වහන්සේ කොට නගනවා. රෙම්නන්ට් එකක්. අන්න ඒ ක්‍රියාවලිය තමයි මේ දැන් සිද්ධ වෙන්නේ. දැන් සිද්ධ වෙන්නේ ඒකයි. හරියට යේසුස් වහන්සේ ඉපදෙන්න කලින් යොහාන් කියලා එක්කෙනෙක් එලියාගේ ආත්මයෙන් ආවා. නමුත් යේසුස් වහන්සේ රජෙක් වගේ එන්න කලින් උන්වහන්සේ සූදානම් කරන පිණිස එලියාගේ ආත්මෙන් කණ්ඩායමක් ක්‍රියා කරන්න යනවා. ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ. හැබැයි යේසුස් වහන්සේ ස්වභාවිකව ශරීරාකාරව හැමෝටම පේන්න උන්වහන්සේ එන්න කලින් එලියා කියන අනාගත වක්තෘවරයා ඇත්තටම එලියා ඊශ්‍රායලයේ ජෙරුසලමට එන්න යනවා. අනේ කාරණාවල් හතරම මේකට අඩංගු වෙයි. යොහාන්ගේම රැප්චර් ඉස්සල්ලායිම එලියා ඇත්තටම පැමිණීම. මේ සියල්ල මේ තුනම අදාළයි. නුඹලා වෙතට එවනවා. ඇයි එලියාගේ ආත්මය වන්නේ? මොකටද එලියාගේ ආත්මය වන්නේ? අවසාන පදේ කියවන්න. මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය. දෙවියන් වහන්සේ ඇවිල්ලා දේශයට ශාපයක් නොකරන පිණිස. ඇයි එහෙම කරන්නේ? ඔබ දන්නවද යේසුස් වහන්සේ එන වෙලාවේදී මුල් වතාවේ යොහාන් ඇවිල්ලා මොකද්ද කරේ? යොහාන් ඇවිල්ලා කිව්වා නැවත හැරි එන්න දෙවියන් වහන්සේට. ඇයි දන්නවද? ඒ වෙනකොට මේක බයිබලයේ විස්තර ඔක්කොම නැහැ. නමුත් යොහාන් ඒ අනාගත වාක්‍ය කියපු නැත්නම් ඒ බෞතිස්ම කරපු කාලය ඊශ්‍රායලයේ ස්වභාවය මොන වගේද කියලා ඔබ දැනගෙන හිටියොත් මම හිතන ඔබට වටහා ගන්න ලේසි. ස්වභාවය මේකයි.
දෙවියන් වහන්සේගේ වචනය දියාරු කරලා පුද්ගලික වාසි තකා පූජකයෝ දේව වචනය පාවලා දීපු කාලයක්. දේව මාලිගාව ව්‍යාපාරවලට යට වෙලා හිටපු කාලයක්. ගොඩාක් අය එකිනෙකෙනාගේ වාසිය තකා ක්‍රියා කළා මිසක් දෙවියන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත ඉෂ්ට කරන්න ක්‍රියාත්මක නොවුණු කාලයක්. පූජකයෝ සහ ලියන්නෝ සහ උගන්වන්නෝ පරිසිවරු මේ ඔක්කොම. ඒ වගේම කණ්ඩායමක් ඒකට අප්පිරියාවෙන් ඒකට පිළිකුලෙන් දේව මාලිගාවට යන්නේ නැතුව දේව මාලිගාවෙන් ඈත් වෙලා හිටපු කාලයක්. දැන් බලන්න මේ වගේ ස්වභාවයක් අද සභාවේ තියෙනවද? මුදල් වලට දෙවියන් වහන්සේගේ වචනය සුළු කරමින් කොම්ප්‍රොමයිස් කරමින් සැබෑව උගන්වන්න නැතුව කසනකම් ඇති අයට ආන්න ඕන දේ උගන්වන කාලයක් නොවේද? ඒ වගේම හාස්කම කියන එක ඉස්සරහට දාලා දේව වචනය සුළු කරමින් සැබෑ වූ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය මිනිසුන් අතරට අරගෙන නොයා තමන් සුව පහසුවෙන් දේවල් ෂේප් එකේ කරගන්න කාලයක් නොවේද? ඒ වගේම මේ කාලේ තිබුණා වූ ඊශ්‍රායලයේ තිබුණ රෝම අධිරාජ්‍ය පාලනය ආණ්ඩුව රෝමයේ මිනිස්සුන්ව සන්තෝෂ කරන්න රෝම නායකයන් නැත්නම් ආණ්ඩුව සන්තෝෂ කරන්න පූජකයෝ දේව වචනය පාවලා දුන්න කාලයක් තිබුණා. වර්තමානයේ එහෙම දෙයක් තියෙනවා නේද? ඒ වගේම ගොඩක් අය සභාව ගැන කලකිරිලා සභාවන් වලට යන්නේ නැතුව ගෙවල් වලට වෙලා තනියම දෙවියන් වහන්සේ අදහමින් ඉන්න කාලයක් නේද? අන්න ඒ වගේ වාතාවරණයක් තමයි ඒ කාලේ තිබුණේ. යොහාන් ඇවිල්ලා කිව්වේ මොකක්ද දන්නවද? ඒ ඈත් වෙච්ච අයට කියනවා එන්න හැරිලා. ප්‍රතික්ෂේප වෙච්ච අයට කියනවා එන්න හැරිලා. යොහාන් උත්සාහ කරේ හැමෝම එකමුතු කරන්න. ඒ විසිරිලා හිටපු බැටළුවන්ව එකතු කරන්න. මොකද ග්‍රේට් ෂෙපර්ඩ් උතුම් වූ එඬේරාල් එන්න ඉන්න නිසා මාර්ගය හදන්න. විසිරිලා හිටපු දෙවියන් වහන්සේගේ සෙනගව එක්සේසත් කරන්න. සැබෑ වූ අය. හැබැයි එයා ළඟට පරිසිවරු එනකොට මොකද කරේ? ලියන්නෝ එනකොට මොකද කරේ? යොහාන් අහනවා උඹලට කවුද එන්න කිව්වේ? එළවනවා. ඇයි ඒ? ඒගොල්ලෝ ආවේ එතනත් ඇවිල්ලා තැනක් ගන්න. උසස් වෙන්න. යොහාන් වෙව්වේ එලියාගේ ආත්මයෙන් පියවරුන්ගේ සිත් දරුවන්ටත් දරුවන්ගේ සිත් පියවරුන්ටත් හරවන්න. ඒ කියන්නේ මොකක්ද දන්නවද? පරම්පරා අතර තිබුණු ભેදය නැති කරන්න. එකමුතුවක් කරන්න. එකමුතුවක් කරන්න. එකට එකතු කරන්න. විසිරිලා හිටපු කට්ටියව එකතු කරන්න. මොකද එඬේරා එන්න ඉන්න නිසා එයාට පාර හදන්න. අන්න ඒකම තමයි වර්තමානයේ එලියාගේ ආත්මයෙන් සභාව ඇතුලේ ක්‍රියා කරන එලියාගේ ආත්මය. ඒ කුඩා රැළ කුඩා කණ්ඩායම තුළින් රෙම්නන්ට් එක තුළින් කරමින් සිටින්නේ. අහංකාර වූ අය එන්නේ නැහැ. උද්දච්ච අය එන්නේ නැහැ. ඒගොල්ලන්ට මේක තේරෙන්නෙත් නැහැ. දෙවියන් වහන්සේ කිව්වා ඌරන් ඉදිරියේ මුතු දාන්න එපා. ඒ නිසා ඒගොල්ලන්ට මේවා ඇහෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ගේ කන් වැහුවා. හැබැයි අහිංසක අය යේසුස් වහන්සේ ආව කාලේ හිටපු වෛශ්‍යාවන්, ටැක්ස් කලෙක්ටර්ස්ලා, සමාජයේ ප්‍රතික්ෂේප වෙච්ච අය හතර දිබ්බාගෙන් ආවා. සභාවෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය, සභාවලින් ගුටි කාපු අය, සභාවලින් එළවපු අය ආවා. වැරදි කරලා පව් කරලා වැරද්ද ගැන අවංකව දුක් වෙලා මම වටින්නේ නැහැ, මම මේ දේ කරන්න වටින්නේ නැහැ, ඔබ වහන්සේගේ කරුණාව නිසාමයි මම මේ දේ වෙන්නේ කියන අය තමයි උන්වහන්සේ රැස් කරේ. යේසුස් වහන්සේ කාලෙත් එහෙමයි. දැනුත් එහෙමයි. එලියාගේ ආත්මයෙන් යොහාන් ඇවිල්ලා කරෙත් ඒකයි. අද සභාව ඇතුලේ එලියාගේ ආත්මය තුලින් ක්‍රියා කරන රෙම්නන්ට් එක කරන්නෙත් ඒකයි.
යේසුස් වහන්සේ ස්වභාවිකව එන්න කලින් ඊශ්‍රායලයේ සෙනගට මේ දේ කරන පිරිස සාක්ෂිකාරයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් එලියා ඇවිල්ලා කරන්න යන්නේ අන්න එකමයි. මලාකි පොතේ මේ ප්‍රකාශනයේ අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේක අදට ලියපු පොතක්. අද සභාවට කතා කරන දෙයක් එදා ඊශ්‍රායලට කතා කරා වගේ. එදා ඊශ්‍රායල් සෙනග ඇතුලේ තිබිච්ච ස්වභාවයම තමයි අද සභාව ඇතුලේ තියෙන්නේ. තමන්ගේ මිනිස්ට්‍රි එක දියුණු කරගෙන තමන්ගේ ගොඩ වැඩි කරගෙන ඉන්න ආකල්පය තියෙන යුගයක දෙවියන් වහන්සේ එලියාගේ ආත්මයෙන් කුඩා රැලක් රෙම්නන්ට් එකක් ඔසවනවා. උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන්න ඒ අය දේව බිය ඇති කට්ටිය. දෙවියන් වහන්සේ හා සම්බන්ධකම තියෙන අය. මං හිතන ඔබ මේ වචන අහන ඔබ එහෙම කෙනෙක් කියලා. දේව බිය ඇතුව උන්වහන්සේට ලං වෙමු. ප්‍රතික්ෂේප කරන්න එපා. අපි ආඥා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ ආදරය නිසා ස්තුතියි. ඔබ වහන්සේ අප සමග නිසා ස්තුතියි ස්වාමිනී. දේව පියාණනි, මෙන්න අපි අද දවසේ යටත් වෙනවා. ඔබ වහන්සේ ඉදිරියට එනවා ස්වාමිනී. ගරු බිය ඇතුව ස්වාමිනී. ඔබ වහන්සේ මහෝත්තම වූ දෙවියන් වහන්සේ. බලවන්ත වූ දෙවියන් වහන්සේ. මුළු විශ්වයම දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ කෙරෙහි බිය ඇති කරගත යුතු දෙවියන් වහන්සේ. නමුත් ඔබ වහන්සේ අපිට කතා කරලා කියනවා. ඔබ වහන්සේ කිව්වා නුඹ මගේ කියලා. ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී මැණික් වගේ කරනවා කියලා. ඔබ වහන්සේගේ. අනේ ස්වාමිනී අපි එහෙම කරන්න වටින්නේ නැහැ. අපේ ස්වභාවය ඔබ වහන්සේ වෙනස් කරලා පැරණි ස්වභාවය අපෙන් අයින් කරලා ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ස්වභාවයට අපිව හරවමින් මේ කරන්නා වූ ඒ ක්‍රියාවලිය ඔබ වහන්සේ අවසන් කරන පිණිස අපි කන්නලව් කරන අතර ස්වාමිනී ඒ තුලින් ඔබ වහන්සේට ලං වෙන්න අපිට දුන්න වරප්‍රසාදයෙන් නිසාම අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී දේව බිය ඇතුව අපි ඔබ වහන්සේට ලං වෙනවා ස්වාමිනී. ගරු බිය ඇතුව ඔබ වහන්සේට ලං වෙනවා ස්වාමිනී. මෙන්න ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපේ ඉන්දේරයි. ස්වාමිනී මේ සම්බන්ධකම නිසා සුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපගේ ඇතුළාන්තය අපේ හදවත ස්වාමිනී එකතු කළ නිසා යුනයිට් කරපු නිසා දාවිද් කිව්වා වගේ අපේ හදවත ඔබ වහන්සේගේ ආත්මයත් එක්ක එකග කළ නිසා එකතු වුණ නිසා සුතිවන්ත වෙනවා ස්වාමිනී. දැන් අපිට ඔබ වහන්සේගේ මාර්ගය උගන්වන්න. ස්වාමිනී සත්‍යතාවයේ තුල රැඳෙන්න. ඔබ වහන්සේගේ සත්‍ය තුල අපිට හැසිරෙන්න අපිට උගන්වන්න ස්වාමිනී. මට ඕනේ අපිට ඕනේ ඔබ වහන්සේත් එක්ක ඉන්න. ඒ නිසා ඒක අහිමි කරගන්න මට බෑ. මම බයයි ස්වාමිනී. මට ඒක නැති වෙන්න දෙන්න එපා. මෙන්න අපි ලං වෙනවා ස්වාමිනී. අප තුල ක්‍රියා කරන්න, අප තුලින් ක්‍රියා කරන්න ඔබ වහන්සේගේ සැලැස්ම අපගේ ජීවිතවල ඉෂ්ට කරමින් අප තුලින් ඔබ වහන්සේගේ සැලැස්ම මේ දේශයේද ලෝකේ පුරාවට ඉෂ්ට කරන්න කියලා මම ඉල්ලනවා. සියලු ගෞරවය මහිමය ස්වාමිනී ඔබ වහන්සේටයි. නාසරයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අදත් අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි නැවත ඕගොල්ලොත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නැහැ හෙට මට ඕගොල්ලොත් එක්ක මුණ ගැහෙන්න පුළුවන් වෙයිද කියලා. වැඩසටහන් ගොඩක් තියෙනවා හෙට ලංකාවේ නිවාඩු දවසක් පොය දවසක්. ඉතින් අපි ගොඩක් දේවල් ලෑස්ති කරලා තියෙනවා කරන්න. අපි උත්සාහ කරනවා බැරි වුණොත් සෙනසුරාදා ඉරිදා අපේ රැස්වීම සැමරීමත් එක්ක එකතු වෙන්න සඳුදා අනිවාර්යෙන්ම අත් එක්ක මුණ ගැහෙනවා. හොඳයි එතකන් සියලු දෙනාට යේසු පිටයි.